හොඳයි. රසායන විද්‍යා විෂය නිර්දේශය යටතේ අපි මුලින්ම අධ්‍යයනය කරන ඒකකය තමයි පරමාණුක ව්‍යුහය ඒකකය. එතකොට මේ පරමාණුක ව්‍යුහය ඒකකය යටතේදී අපි සරලව අධ්‍යයනය කරන්නේ මේ පරමාණුව නැමැති. ඒ කියන්නේ පදාර්ථයේ තැනුම් ඒකකයේ විදිහට හඳුන්වන පරමාණුව නැමැති අංශුවේ ව්‍යුහය පිළිබඳව. එතෙන්දී අපි කතා කරනවා මේ පරමාණුවේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද? එතකොට ඒ ඇතුලේ ව්‍යුහය මොන වගේද? මේකේ අන්තර්ගත වෙලා තියෙන අංශු වර්ග මොනවද කියන එක පිළිබඳව අපි හදාරනවා. ඒ වගේම තමයි වර්තමානයේ අපි හඳුන්වන පරමාණුව. අපි දන්නවා වර්තමානයේ පරමාණුව කියන්නේ පරමාණු ඇතුළාන්තයේ මොන වගේද? ඒකේ සැකැස්ම මොන වගේද? ඒකේ අන්තර්ගත වෙලා තියෙන අංශු වර්ග මොනවද? මේව පිළිබඳව අපිට දැනුමක් තියෙනවා. ඒතර බලමු පරමාණුව නැමැති සංකල්පය බිහි වෙච්ච දවසේ ඉඳන් අද දක්වා කොහොමද ඒක විකාශනය වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතකොට අන්න ඒ දේ පිළිබඳව තමයි පරමාණුක ව්‍යුහයට තේදී අපි සරලව කතා කරන්නේ. එහෙනම් අපි පටන් ගමු පරමාණුක ව්‍යුහය. මේ කොටස යටතේදී දැන් අපි මුලින්ම ඉගෙන ගන්න ඕන කාරණේ තමයි මේ පදාර්ථය කියලා කියන්නේ මොකක්ද? නේ? පදාර්ථය කියලා කියන්නේ මොකක්ද? පදාර්ථය කියන්නේ මොකක්ද කියන එක අපි සරලව මුලින්ම අපි දැනගන්න ඕන දෙයක්. මේ පදාර්ථය කියලා කියන්නේ මොකද්ද? අපි සරලව කියනවා මොකද්ද? නිශ්චිත ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දෙයකට අපි කියනවා පදාර්ථය කියලා. නේ? ඒතර පදාර්ථය ගත්තාම යාට නිශ්චිත ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි යාට පරිමාවක් තියෙනවා. පරිමාවක් තියෙනවා කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නවා නේ. පරිමාවක් තියෙනවා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට නිශ්චිත ස්කන්ධයක් සහිත නිශ්චිත පරිමාවක් සහිත දෙයකට අපි කියනවා පදාර්ථයක් කියලා. එතකොට මේ පදාර්ථයට අනිවාර්යයෙන්ම ස්කන්ධයක් තියෙන්නත් ඕනේ, පරිමාවක් තියෙන්නත් ඕනේ. එතකොට ඒ වගේ අපි කියනවා මොකද්ද? නිශ්චිත ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම දෙයකට අපි පදාර්ථය කියලා කියනවා. එතකොට මේ පදාර්ථයේ තැනුම් මේකකේ තමයි පරමාණු විදියට හඳුන්වන්නේ නේ. පදාර්ථයේ තැනුම් මේකකයේ විදියට තමයි පරමාණු හඳුන්වන්නේ. එතකොට පරමාණු රාශියක් එකතු වෙලා තමයි පදාර්ථය නැමැති මේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි ඒක සරල දන්න දෙයක්. අපි ඒක හොඳින් දන්න සරල කාරණයක්. right. එතකොට දැන් පදාර්ථය ගත්තාම අපි දන්නවා පදාර්ථය තවදුරටත් කොටස් වලට බෙදලා වෙන් කරන්න පුළුවන් නේ. පදාර්ථය ගත්තාම තවත් කොටස් වලට බෙදලා වෙන් කරන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා ඝන පදාර්ථයේ තියෙනවා ද්‍රව පදාර්ථය ඊළඟ වායු පදාර්ථය. ඝන ද්‍රව වායු නේ. අපි ඝන හැටියට තියෙන පදාර්ථයක් දැකලා තියෙනවා. ද්‍රව හැටියට තියෙන පදාර්ථයක් දැකලා තියෙනවා. වායු හැටියට තියෙන පදාර්ථයක් අපි දැකලා තියෙනවා. නේ. අපි ඝන ද්‍රව්‍ය දැකලා තියෙනවා. අපි දන්නවා ද්‍රව දැකලා තියෙනවා. වායු දැකලා තියෙනවා. ඒතොර පදාර්ථය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඝන පදාර්ථය, ද්‍රව පදාර්ථය, වායු. ඒතොර මේවට ඕන තරම් උදාහරණ තියෙනවා නේ. ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් අපි ගමු ඝන පදාර්ථ උදාහරණයක් අපිට ඕන. අපි ගමු ලෝහයක් නේ. අපි ගමු සෝඩියම්. සෝඩියම් කියන ලෝහය ගමු. ඝන පදාර්ථය. ද්‍රව පදාර්ථ අපි ගමු ජලය. වායු පදාර්ථයට අපි ගමු ඔක්සිජන් නේ. එතකොට ඝන පදාර්ථයට අපි සෝඩියම්ව ගත්තා. එතකොට මේ සෝඩියම් කියන ඝන පදාර්ථය හැදලා තියෙන්නේ මොනවද? සෝඩියම් පරමාණු වලින්. එතකොට මේ ද්‍රව අපි ද්‍රව ජලය ගත්තොත් ජල අණු වලින් හැදිලා තියෙන්නේ. නමුත් මොකද්ද වෙන්නේ? මේ ජල අණුව හැදලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලින් නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලින් තමයි මේ ජල අණුව හැදලා තියෙන්නේ. ඊළඟට අපි වායු පදාර්ථය ගත්තොත් O2. ඒතර ඔක්සිජන් හැදලා තියෙන්නේ O2 අණු වලින් නේ. ඔක්සිජන් අණු වලින් තමයි ඔක්සිජන් වායු නිර්මාණය වෙලා තියෙන්නේ. නැත්නම් ඔක්සිජන් නැමැති වායු පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔක්සිජන් අණුවක් ගත්තොත් මොකද්ද? ඔක්සිජන් පරමාණු වලින් තමයි ඔක්සිජන් අණු නිර්මාණය වෙලා තියෙන්නේ. ඔක්සිජන් අණු නිර්මාණය වෙලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු වලින්. ඒතර අපිට පැහැදිලි මේ ඝන ද්‍රව වායු මේ තුන්ගොල්ලම අයිති වෙන්නේ පදාර්ථයට. ඒ හැම එකක්ම නිර්මාණය වීමට හේතු වෙලා තියෙන්නේ පරමාණු නේ. right.
ඒතර පදාර්ථයේ තැනුම් ඒකකයේ පරමාණු ඒ වගේම තමයි පදාර්ථය අපිට ඝන පදාර්ථය, ද්‍රව පදාර්ථය, වායු පදාර්ථය හැටියට කොටස් තුනකට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒතර මේ කාරණා අපි සරලව දන්න දේවල්. මේ කරුණු කාරණා අපි සරලව දන්න දේවල්. ඒතර මෙතනින් එහාට ගියාම අපි මුලින්ම මේ කොටස යටතේදී අපි මේ පරමාණුක ව්‍යුහයේ කොටස ආරම්භ කරද්දීම අපි මුලින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කියන දේ. පරමාණු ව්‍යුහය යටතේ අපි මුලින්ම පදාර්ථය කියන්නේ මොකද්ද? නේ පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණුව කියන දේ මුලින්ම තේරුම් ගත්තා. ඒ වගේම තමයි පදාර්ථයේ ඝන, ද්‍රව, වායු හැටියට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එතනදිත් අපි දැක්කා ඒ තුන් පදාර්ථයේම නිර්මාණය වෙන පරමාණු කියන දේ දායක වෙනවා. ඒතකොට ඒ දේ අපි සරලව දැන් ඉගෙන ගත්තා. හොඳයි. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කියන දේ. මුලින්ම මේ කොටස යටතේ මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන මාතෘකාව තමයි පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය. මොකක්ද මේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කියලා කියන්නේ? නේ? පදාර්ථයට විද්‍යුතය ගමන් කරවීමේ නැත්නම් පදාර්ථයට විද්‍යුතය නිර්මාණය කිරීමේ හැකියාවක් තියනවාද කියන එක ගැන තමයි මේ කොටසදී අපි අධ්‍යයනය කරන්නේ. ඔව් දැන් එහෙම හැකියාවක් තියෙනවා. පදාර්ථයට විද්‍යුතය ගමන් කරවීමේ, පදාර්ථයට විද්‍යුතය උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර අන්න ඒක ගැන තමයි අපි මේ කොටස යටතේදී කතා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි. එතකොට මුලින්ම අපි බලමු පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය ගැන අපි මුලින්ම කොහොමද පටන් ගන්නෙ කියලා. right. පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය ගත්තාම මේ පදාර්ථයේ විද්‍යුතය ගමන් කරවීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් පදාර්ථයේ විද්‍යුතය උත්පාදනය කරවීමේ හැකියාවක් තියෙනවා කියන එක පිළිබිඹු වෙන උදාහරණ කිහිපයක් අපිට ගන්න පුළුවන්. එකක් තමයි මේ ලෝහ කියන දේවල් නේ. ලෝහ කියන දේවල් අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙනගෙන තියෙනවා මේ සරල කෝෂය කියලා දෙයක්. අපි සාමාන්‍ය පෙළ මට්ටමේදීත් ඉගෙනගෙන තියෙනවා මේ සරල කෝෂය කියන දේ. නේ? ඊළඟට අපි ඉගෙනගෙන තියෙනවා විද්‍යුත් විච්ඡේදන කෝෂය. නේ? සරල කාරණා මේවා. අපි ලෝහ අපිට එක උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. සරල කෝෂය තව උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් විච්ඡේදන කෝෂය. විද්‍යුත් විච්ඡේදන කෝෂය අපිට තව උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. විද්‍යුත් විච්ඡේදන කෝෂය. එතකොට මෙන්න මේ තුන්ගොල්ල අපිට ගන්න පුළුවන් ලෝහ, සරල කෝෂය සහ විද්‍යුත් විච්ඡේදන කෝෂය පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය පැහැදිලි කරන්න. right. එතකොට අපි මේ එක එක අරගෙන පැහැදිලි කරමු කොහොමද මේ එක එක පදාර්ථ වලට කොහොමද මේ විද්‍යුතය ගමන් කරවීමේ හෝ විද්‍යුතය නිපදවීමේ හැකියාව තියෙන්නේ කියලා. එහෙනම් පළවෙනි මාතෘකාව හැටියට අපි ගමු ලෝහ කියන දේවල්. මුලින්ම අපි ලෝහ කියන දේ ගමු. අපි මුලින්ම ලෝහ කියන දේ ගමු. right. අපි ගත්තොත් මේ ලෝහයක්. මොකද්ද ලෝහයක් කියලා කියන්නේ? අපි දන්නවා ලෝහ ගැන හොඳටම නේ. අපි ගත්තොත් ඉගෙනගෙන තියෙනවා සෝඩියම් නේ, යකඩ, සෝඩියම් යකඩ, තව තඹ නේ, කොපර්, ඔය විදිහට ලෝහ ගැන අපි දන්නවා. මේ ලෝහ වලට තියෙන විශේෂ හැකියාවක් තමයි මොකද්ද? ඒගොල්ලන්ට පුළුවන් විද්‍යුතය සන්නයනය කරන්න. නේ? එයා හරහා විද්‍යුතය ගමන් කරවීමේ හැකියාවක් ලෝහ වලට තියෙනවා. ඒ වගේම තමයි තාපය ගමන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මෙතන අපි විද්‍යුත් ස්වභාවය ගැන කතා කරන්නේ. එහෙනම් අපි විද්‍යුතය කියන්නේ විද්‍යුත් සන්නයනය කිරීමේ හැකියාව ගැන අපි දැන් මෙතන ඉස්මතු කරනවා. ලෝහ වලට අපි දන්නවා විද්‍යුතය සන්නයනය කිරීම. නැත්නම් ලෝහ තුලින් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපිට පැහැදිලි මොකද්ද? ලෝහය කියන්නේ. නැත්නම් අපි ලෝහයක් ගත්තොත් ලෝහයයි තියෙන්නේ පදාර්ථ කොටසකට නේ. අපි ලෝහයක් ගත්තොත් ලෝහයට යම්කිසි නිශ්චිත ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම නිශ්චිත පරිමාවකුත් තියෙනවා. අවකාශය ඉඩක් ගන්න දෙයක්. එහෙනම් යා පදාර්ථයට අයිති. ඝන පදාර්ථයට අයිති දෙයක්. එතකොට මේ ලෝහ ගත්තොත් ඒගොල්ලොන්ගෙන් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ලෝහ නැමැති පදාර්ථය තුළින් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක අපි හොඳටම දන්න නිසා අපිට පැහැදිලි වුණ පදාර්ථයේ යම්කිසි විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා නේ.
දැන් ඇත්තට මේ ලෝහ වලට කොහොමද විද්‍යුතය ගමන් කරවීමේ හැකියාව ලැබිලා තියෙන්නේ? හරිද? දැන් මේකේ අපි බන්ධන කොටසේදීනේ දෙවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ලෝහක බන්ධන කියලා දෙයක්. ලෝහක බන්ධන. ලෝහක බන්ධන කියලා බන්ධන විශේෂයක් අපි ඉගෙන ගන්නවා. එතකොට එතෙන්දි කතා කරන ඇත්තටම මේ ලෝහයක ඇතුළාන්තේ කොයි වගේද? අපි ලෝහයක් ගත්තොත් ලෝහය ඇතුලේ නිකම්ම ලෝහේ අදාළ ලෝහ පරමාණු වලින්ද ලෝහය හැදලා තියෙන්නේ? එහෙමද නැත්නම් වෙන විදිහක්ද කියන එක ගැන අපි හරියටම කතා කරනවා. එතනදී අපිට මීට වඩා තේරුම් ගන්නවා කොහොමද මේ ලෝහයක් ඇතුලේ විද්‍යුතය ගමන් කරවීමේ හැකියාව ඒගොල්ලෝ ලැබිලා තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝගේ ඇතුලේ තියෙනවා මොනවද? දැන් මේක සරලව කියන්න. ලෝහ ගත්තාම ලෝහ වල තියෙනවා මොනවද? සචල ඉලෙක්ට්‍රෝන, මුක්ත ඉලෙක්ට්‍රෝන, නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ බාහිරින් කිසියම් වෝල්ටියක නැත්නම් අපිට කිසියම් විභවාන්තරයක් ලබා දෙන එක විතරයි. අපි බාහිරින් කිසියම් විභවාන්තරයක් ලබා දුන්න සැනීම මේ ඉලෙක්ට්‍රෝන පුළුවන් අපිට මොකක් කරන්නද? ඉලෙක්ට්‍රෝන එක පැත්තකට තල්ලු කරලා දාන්න පුළුවන්. හරිද? ඉලෙක්ට්‍රෝන එක පැත්තකට තල්ලු කරලා දාන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන ටික මොකක්ද වෙන්නේ? එක පෙළට එක පැත්තකට ගමන් කරනවා. හරි? එක පැත්තකට ගමන් කරනවා. ඕක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඕක හරහා තමයි විද්‍යුතය ගමන් කරන්නේ. දැන් අපි මෙතනදී මේ එක දෙයක් දැනගන්න ඕනේ. විදුලිය නැත්නම් විදුලිය ගමන් කරවීම සඳහා අත්‍යවශ්‍ය අංශු විශේෂය තමයි ඉලෙක්ට්‍රෝන කියන්නේ. කවුද මේ ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ? අන්න රයි. ඉලෙක්ට්‍රෝනය කියන එක දේ ගැන තමයි අපි ඊළඟට දැන් කතා කරන්න යන්නේ. කොහොම හරි අපි සරලව දැනගන්නොත් තමයි මේ ඉලෙක්ට්‍රෝන කියන අංශු විශේෂය අත්‍යවශ්‍යයි මොකක් කරන්නද? විදුලිය ගමන් කරන්න. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රෝන සහ අයන. ඉලෙක්ට්‍රෝන සහ අයන තමයි අවශ්‍ය වෙන්නේ මොනවද? විදුලිය ගමන් කරන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන සචල ඉලෙක්ට්‍රෝන ලෝහ තුල අන්තර්ගතව තියෙනවා. අපිට පුළුවන් බාහිරින් වෝල්ටිය තව දුන්න ගාම මේ ඉලෙක්ට්‍රෝන එක පැත්තකට තල්ලු කරලා දාන්න. ඒක අරහා ලෝහය තුලින් විදුලිය සම්නයනය කරවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ලෝහය නැමැති පදාර්ථය ගත්තාම මේ පදාර්ථය තුලින් විද්‍යුතය ගමන් කරවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට දකින්න පුළුවන් එතන පදාර්ථයේ යම්කිසි විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා. එහෙනම් අපිට පැහැදිලි ලෝහ පදාර්ථය තුලින් විදුලිය ගමන් කරවන්න පුළුවන්. එහෙනම් ලෝහ පදාර්ථයට විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියන එක. එහෙනම් අපි පළවෙනි මාතෘකාව කතා කරලා අවසන් ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ සරල කෝෂය පිළිබඳව.